ඔය ඉල්ලන කෙනකින් हाँ ගන්න. हाँ 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 මං ඕනේ. යවල කෝලයක් දෙන්නම් කියන්නේ. ආවා. හරි. හරි බලන්න පුතේ ඇමරිකන් ඩොලර් එකක වටිනාකම රුපියල් 151යි. විදුලිය විසඳුණා. අපිට හොයන්න තියෙන්නේ ඇමරිකන් ඩොලර් 300ක වටිනාකම. මේ පුද්ගලයාට ලැබෙන සංචාරකයාට ලැබෙන මුදල. එතකොට ඇමරිකන් ඩොලර් එකක් කියන්නේ 151ක් නම් මෙයා 300ක් අරන් ඇවිල්ලා තියෙනවා අපේ රටට. එතකොට මේ 300ෙන් ගුණ කරලා බලනවා. අගට බිංදු දෙකක් දාලා 3ෙන් ගුණ කරනවා. 3 වර 1 3යි, 3 වර 5 15න් 5 එකක් ඉතිරි. 3 වර 1 3යි 1යි 4යි. මෙයාට කීයක් දෙන්න ඕනිද අපේ රටෙන්? රුපියල් 45300ක් මෙයාට ලබා දෙන්න ඕනි. පැහැදිලි නේද? පැහැදිලිද? හරිද? හරි. ලියා ගන්න මෙහෙම. හරි. මෙහෙම ලියා ගන්න ඊළඟ ගාන. සෞදි අරාබියේ සේවය කරන සෞදි අරාබියේ සේවය කරන ගෘහ සේවිකාවක් සෞදි අරාබියේ සේවය කරන ගෘහ සේවිකාවක් සෞදි රියාලයක විනිමය අනුපාතිකය රුපියල් 40ක් පවතින දිනක විනිමය අනුපාතිකය රුපියල් 40ක්ව පවතින දිනක රුපියල් 40ක්ව පවතින දිනක සෞදි රියාල් 25000ක් ශ්‍රී ලංකාවට එවන ලදී. වෙස්ටර්න් යූනියන් හරහා ගනුදෙනු කරන්න පුළුවන්. පිටරටක ඉඳන් මුදල් අපේ රටේ ඉන්න එක්කෙනෙක්ගේ බැංකු ගිණුමකට එවන්න පුළුවන්. ශ්‍රී ලංකාවට එවන ලදී. එවිට ඇයට ලැබෙන මම කියන්නේ එවිට ඇයට ලැබෙන මුදල ශ්‍රී ලංකා රුපියල් කීයක් වේද? හරි. මල්ලි ලියා ගන්න. සෞදි රියාලයක විනිමය අනුපාතිකය රුපියල් 40ක් වන දිනක සෞදි
සෞදි රියාල් 25000ක් ශ්‍රී ලංකාවට සෞදි රියාල් 25000ක් ශ්‍රී ලංකාවට එව් ගෘහ සේවිකාවකට ලැබෙන මුදල ශ්‍රී ලංකා රුපියල් කීයද? හරිද මාලිති? හරි. දැන් සෞදි රියාල් එකක් කියන්නේ රුපියල් 40ක්. එහෙනම් සෞදි රියාල් 25000ක් කියන්නේ කොච්චරක්ද කියලායි හොයලා බලන්න ඕනේ. ඔයාලා හොයලා බලන්න ඉක්මනට. හොයලා දෙන්න මට. සෞදි රියාලයක වටිනාකම රුපියල් 40යි. නම් සෞදි රියාල් 25000ක වටිනාකම තමයි අපි හොයන්න ඕනේ. ඒක හොයන්නේ 25000 ගුණ කරගන්න ඕනේ 40න්. එතකොට ලැබෙනවා රුපියල් වලින්. අගට මෙතන බිංදු 3යි මෙතන එක බිංදුවයි. ඔක්කොම බිංදු 4යි. දැන් 25 4න් ගුණ කරලා බලන්න. හැමෝටම එනවා ඇති උත්තරේ. 4 වරක් 5 20න් බිංදුව 2ක් ඉතුරුයි. 4 වරක් 2 8යි 2යි 10යි. මෙන්න ලැබෙනවා පිළිතුර මිලියනයක්. රුපියල් ලක්ෂ 10ක්. රුපියල් ලක්ෂ 10ක මුදලක් තමයි යාට ලැබෙන්නේ. ලංකාවේදී රුපියල් ලක්ෂ 10ක් හොයාගන්න පුළුවන්. 25000ක් ගෙනවා. හරි. කර්ම කන්න එපා. හරි. හරි නේද? කින්ද? හරි. හරි. ලියා ගන්න මෙහෙම. දැන් ජපානයෙන් ගෙන්නන්නේ මොනවද අපි? කාර් එහෙම ගෙන්නනවා නේද? ඈ? ඔව්. ලියා ගන්නකො මේ වගේ ගානක්. ඒ වගේ කාර් එකක් ගෙන්නපු එකක් ගැන. හා ලියා ගන්න. ජපානයෙන් ආනයනය කරනු ලබන මෝටර රථයක වටිනාකම යෙන් ජපානයේ මුදල් ඒකකය යෙන් 9,50,000ක් නම් yen 9,50,000ක් නම් එදින ජපාන් යෙන් එකක විනිමය අනුපාතිකය රුපියල් 1.50ක් නම් එම මෝටර රථයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් කීයක් වේද? එම මෝටර රථයේ වටිනාකම
ශ්‍රී ලංකා රුපියල් කීයක් වේද? හරි. හදන්න බලන්න. එතකොට ඔය කියන්නේ රවිදු. බණ්ඩ හදන්න. මුලින්ම ලියන්න ජපාන් යෙන් එකක වටිනාකම සමානයි රුපියල් 1.750යි. එහෙනම් ජපාන් යෙන් 9,50,000ක වටිනාකම කියලා ලියලා මේ 1.50 ගුණ කරන්න 9,50,000යි. 1.50 ගුණ කරගන්න 9,50,000යි. ඉක්මනට ගුණ කරලා උත්තරේ දෙන්න. මන්ට හදලා උත්තරේ දාන්න. ඔබට ටැක්ස් එක එහෙම වැදිලා එනකොට ලක්ෂ 30ක් විතර එනවා කාර් එක. ලංකාවේ ටැක්ස් බදු ටික වැදිලා එනකොට. තීරු බදුයි වැඩි බදුයි ඔක්කොම ටික වැදිලා එනකොට ලක්ෂ 30ක් විතර එනවා කාර් එක. හරි දෙන්නේ උත්තරේ හොයලා බලමු. හරි. ඒක නම් දශම ගාන දශමදිත් තියන්න ඕනේ හරියට. හරි 98 හොයලානේ. හතර දෙනෙක් හොයලා උත්තර ඉක්මනට දාන්න අනිත් අය. දුර හැදුවද? දුර අයිනේ අවුට් එක. දසුනි හැදුවද? හරි බබෝද. හොඳයි. පාරමී හරි. අංජන හැදුවද? සර් හදන ගම ආන්න පුනිදි බලන්න ආයිත් පාර ගුණ කළා හරිද බලන්න. හරි අපි ඉස්සෙල්ලාම හදලා බලමු දැන් මේක ලියලා බලමු. ජපාන් යෙන් එකක වටිනාකම සමානයි රුපියල් 1.750. එහෙනම් ජපාන් යෙන් 9,50,000ක වටිනාකම තමයි අපි හොයන්න ඕනේ. ඒක හොයන්න මේ 1.50 ගුණ කරගන්න ඕනේ 9,50,000. මෙතෙන්දී අපිට ගුණ කරගන්න පුළුවන් පුතේ මේ 95 15 ගුණ කරගමු. 95 15 ගුණ කරගමු. එහෙමයි ගුණ කරන්නේ. මේ බිංදු ටික පස්සේ එක හදාගන්න පුළුවන්. බිංදු ටික පස්සේ හදාගන්න පුළුවන්. දැන් 5 වරක් 5 25න් 5 දෙකක් ඉදිරි 5 වරක් 9 45යි 2යි 47යි. 1 වරක් 5 5යි 1 වරක් 9 9යි. 5යි 7යි 5යි එකතු වුනහම 12යි. එකක් ඉදිරි 9යි 1යි 10යි 4යි 14යි.
මෙන්න මම සංඛ්‍යාවක් ලියා ගන්නවා. 1425. මෙතන බිංදු 4ක් තියෙනවා. නේ? මෙතන මේ බිංදු 4 මම ලියනවා. 2 3යි 4යි. මෙතනත් තව බිංදුවක් තියෙනවනේ. ඒකත් ලියාගමුකෝ. පස්සේනේ දශම තිත් තියන්නේ. දැන් දශම තිත තියන්න ඕනේ ඉලක්කම් කීයක් පහු කරලාද? දෙකක් පහු කරලා. අගේ ඉඳන් ඉලක්කම් දෙකක් පහු කරලා මම දශම තිත් තියනවා. බලන්න එතකොට එන්නේ රුපියල් 14 ලක්ෂ 25000යි. 14 ලක්ෂ 25000ක් වටිනවා. 14 ලක්ෂ 25000. අන්න රිසිට් දශම තිත තියලා නැහැ හරියට. දශම තිත හරියට තියලා නැහැ. 14 ලක්ෂ 25000යි එන්නේ. හරි. දැන් අපේ රටේ වන්දනක් අපේ රටේ පුද්ගලෙක් ඉන්දියාව යනවා දඹදිව යනවා කියලා යන්නේ. ඉන්දියාව යනවා සංචාරකයෙක්. සිද්ධාස්ථාන ටික වැදගෙන ඉන්න යනවා. එතකොට මේ පුද්ගලයා ඉන්දියාවට එයාපෝට් එකෙන් බැස්සට පස්සේ ඉන්දියාවේ ගුවන්තොටුපළේ තියෙන ඒ බැංකු වලින් අපි මාරු කරගන්න ඕනි මුදල්. එහෙම මාරු කරගන්නකොට පුතේ ඒ රටේ මුදල් ලේඛකේ අපිට ලැබෙනවා. අපි ගෙනියන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින් එතනින් මාරු කරගන්නකොට අපිට ඒ රටේ මුදල් ලේඛකේ ලැබෙනවා. ඒ වගේ ගැටලුවකදී අපි බලමු අපිට කීයක් හම්බ වෙනවද කියන්නේ හොයන්නේ කොහොමද කියලා බලමු. එනවා. ඔව්. කවුද මේ? මේ පොඩ්ඩක් බලන්න දැන් ආයි අර බුද්ධිගත් කට්ටලා දැන් එයාත් සම්බන්ධ වුණා. පොඩ්ඩක් try කරලා බලන්න පුතේ. හරි. ලියා ගන්න මෙහෙම. ඉන්දියාවේ සංචාරය කරන ලියා ගන්න. ඉන්දියාවේ සංචාරය කරන වන්දනාකරුවෙකු ශ්‍රී ලංකා රුපියල් 45200ක් ශ්‍රී ලංකා රුපියල් 45200ක් රුපියල් 45200ක් ඉන්දියානු රුපියල් වලට මාරු කරනු ලබයි නම් ඉන්දියානු රුපියල් වලට මාරු කරනු ලබයි නම් ඔහුට හිමිවන ඉන්දියානු රුපියල් ප්‍රමාණය කොපමණද? ඉන්දියානු රුපියල් ප්‍රමාණය කොපමණද? ඉන්දියානු රුපියල් එකක වටිනාකම හොයාගන්න වෙනවා ඉස්සෙල්ලාම. වටිනාකම. ඔතන වගුව දිහා බලන්න පුතේ. වගුවේ දීලා තියෙනවා රුපියල් 2.726ක් කියලා. රුපියල් 2.726ක් කියලා දීලා තියෙනවා. හරි. මේ පුද්ගලයා ගෙනියනවා ශ්‍රී ලංකා රුපියල් 45201 මුදලක්. තමයි හොයන්න වෙන්නේ. දැන් අපේ රුපියල් 2.726ක් ශ්‍රී ලංකා රුපියල් 2.726ක් දුන්නොත් ඉන්දියානු රුපියල් එකක් අපිට හොයාගන්න පුළුවන්. ඉන්දියානු රුපියල් එකක් අපිට හොයාගන්න පුළුවන්.
අපි රුපියල් 2.26ක් දුන්නොත් අපිට දෙනවා ඒගොල්ලෝ ඉන්දියන් රුපියල් 1ක්. එතන එහෙමනම් අපි දුන්නොත් ශ්‍රී ලංකා රුපියල් 45200ක් එයාලා කීයක් දෙනවද කියලායි හොයන්න ඕන. එයාලා කීයක් දෙනවද කියලායි හොයන්න ඕන. එහෙනම් මොකද්ද කරන්න ඕන? 45200 බෙදන්න ඕන රුපියල් 2.726 බෙදුවා නම් ලැබෙනව නේද පිළිතුර? බෙදුවා නම් ලැබෙනව නේද පිළිතුර? හරි. මොකද එකක් කියන්නේ රුපියල් 2.726ක් නම් දැන් රුපියල් 2.726ක් කියන්නේ ඉන්දියන් රුපියල් එකක් නම් රුපියල් 45200ක් කියන්නේ කීයක්ද කියලායි හොයන්න ඕනේ. එහෙනම් 45200ට රුපියල් 2.726 ඒවා කීයක් තියෙනවද කියලායි හොයලා බලන්න ඕනේ. දැන් අපි බලමු මෙතන රුපියල් 2.726 ඒවා දෙකක් එකතු කරලා නැත්තම් අපි 8 වසරේදී ඉගෙන ගත්තා ඔය ඔයාලට මතක ඇති පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් බෙදද්දී මේ දශම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරගන්න වෙනවා. දශම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරගන්න නම් පුතේ මේ දශම දිටි ඉලක්කම් දෙකක් පිටිපස්සට ගෙනියන්න වෙනවා. දශම දිටි ඉලක්කම් දෙකක් පිටිපස්සට ගෙනියන්න නම් අපි 10ෙන්ද ගුණ කරන්න ඕනි 100ෙන්ද ගුණ කරන්න ඕනි 1000ෙන්ද ගුණ කරන්න ඕනි. අන්න ඒක දැනගෙන ඉන්න ඕනි. කීයෙන්ද ගුණ කරගන්න ඕනි අපි? 100. යට එක්කෙනා පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරන්න රුපියල් 100ෙන් ගුණ කරනවා නම් උඩ එක්කෙනත් අපි කීයෙන්ද ගුණ කරගන්න ඕනි? 100ෙන් ගුණ කරනකොට අගට බිංදු කීයක් එකතු වෙනවද? දෙක. එකක්. අගට බිංදු දෙකක් එකතු වෙනවා. දැන් යට ඉන්නේ එක්කෙනා පූර්ණ සංඛ්‍යාවක් බවට පත් වෙනවා. අපි ඔක ඉගෙන ගත්තේ යට තියෙන දශම දිට ඉලක්කම් දෙකක් පස්සට ගෙනියන්න නම් උඩට බිංදු දෙකක් දාගන්න ඕනි කියලා. උඩත් දශම සංඛ්‍යාවක් තිබුණා නම් දශම දිට ඉලක්කම් දෙකක් පස්සට ගෙනියන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. බලන්න මේ දෙන්න එකතු කරලා 6යි 6යි 12න් 2 එකක් ඉතිරි 2යි 2යි 4යි 1යි 5යි 2යි 2යි 4යි 452යි නැත්නම් 4යි 7 52යි 452ට 226 ඒව කීයක් තියෙනවද? දෙක. එකක් තියෙනවා. එහෙනම් කැපෙනව නේද? 226ට 226 ඒව 1යි 452ට කීයක් තියෙනවද පුතේ? දෙකක් තියෙනවා. දෙක. එහෙනම් මෙන්න මේ බිංදු හතරක් කපලා අගට මේ බිංදු හතර දාන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් පිළිතුරේ ඉන්නේ ඉන්දියන් රුපියල් කීයක්ද? 20000. ඉන්දියන් රුපියල් 20000ක මුදලක් තමයි ලැබෙන්නේ. පැහැදිලි නේද? ඔව්. හරි. ලියා ගන්න මෙහෙම ශ්‍රී ලංකාවෙන් අපි මේ ගාන හදලා යමු මේ දර්ශක කොටසට. මෙහෙම ලියා ගන්න. ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරනු ලබන රුපියල් 7,50,000ක් මේ රුපියල් 7,50,000ක් වටිනා රුපියල් 7,50,000ක් වටිනා ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන හරි ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරනු ලබන රුපියල් 7,50,000ක් වටිනා නිමි ඇඳුම් තොගයක් සඳහා
ලැබෙන ඇමරිකන් ඩොලර් ප්‍රමාණය කොපමණද? ඇමරිකන් ඩොලර් ප්‍රමාණය කොපමණද? ඇමරිකන් ඩොලර් ප්‍රමාණය කොපමණද? එතකොට ඇමරිකන් ඩොලර් එකක වටිනාකම රුපියල් 150ක් විදිහට අරගෙන ගාණ හදන්න 150ක් විදිහට ගාණ හදන්න අරගෙන ඇමරිකන් ඩොලර් එකක වටිනාකම සමානයි රුපියල් 150ක් විදිහට අරගෙන ගාණ හදන්න. ඉක්මනට හදලා මට උත්තරේ මැසේජ් එකක් දාන්න. අද කවිදු ඉන්නවද? කවිදු හංසන? හරි බුද්ධික. බණ්ඩ හදන්න චමෝ දිප්පට හදන්න. හරි. හරි. පොලිදි හරි. පවන් හදන්න ඉක්මනට ගානන් ටික. ඉසිදු හදන්න ඉසිදු හදුවද දැනෙත් තාම. හරි ප්‍රබෝධා. සදීප ඉවරද? හරි සමෝදිනී. දසුනි හරි. ඉමල්මි හරිද? හරි සර්. හොඳයි. චමෝ. හරි. රිසිට් උත්තරේ වැරදි. ඔය ಗುಣ කරන්න නෙවෙයි ඕනි. බෙදණ්ඩයි 7,50,000 බෙදලා බලන්න 150න්. එතකොට ඔයාලට උත්තරේ එයි. හරි කවිෂා. චමෝත් හරි. අසිදු හැදුවද? මලිති හැදුවද? හරි අපි බලමු හදන්න. දැන් අපි හොයන්න ඕනි රුපියල් 7,50,000කට ලැබෙන ඇමරිකන් ඩොලර් ප්‍රමාණය. ඇමරිකන් ඩොලර් ප්‍රමාණය තමයි අපි හොයන්න ඕනේ.
හොයන්න මේ 7,50,000 බෙදන්න වෙනවා පුතේ අපිට 150න් 150ක් වටින එකක් කියවුවොත් ඇමරිකන් ඩොලර් 1යි හම්බෙන්නේ අපිට 1යි හම්බෙන්නේ. එහෙනම් 7,50,000ක් වටිනා රෙදි යවුවොත් කීයක් ලැබෙනවද කියලා හොයන්න යන්නේ. බෙදන්න වෙනවා. බිඳුවට මේ බිඳුව කැපෙනවා. 15ට 15 වේව 1යි 75ට 15 වේව 5ක් තියෙනවා. දැන් 75000ට 15 වේව 5000ක්. දැන් ඇමරිකන් ඩොලර් 5000ක් ලැබෙනවා අපිට. මේ රෙදි තොගයෙන්. රෙදි තොගයෙන් අපිට ලැබෙනවා ඇමරිකන් ඩොලර් 5000ක මුදල. හරි. හොඳයි. දැන් අපි පටන් ගමු පුතේ. මේ පාඩම ගණකය නෙවෙයි ඊළඟ පාඩම දර්ශක. ලියා ගන්න මාතෘකාව දර්ශක කියලා. දර්ශක කියලා ලියා ගන්න මාතෘකාව. මාතෘකාව ලියා ගන්න දර්ශක කියලා. බලන්න පුතේ. මේ බලන්න 2 කියන සංඛ්‍යාව කිහිප වාරයක් ගුණ වෙලා තියෙනවා. කී පාරක් ගුණ කරලා තියෙනවද මෙතන? 2 කී පාරක් ගුණ වෙලා තියෙනවද? 5 පාරක් ගුණ වෙලා තියෙනවා. ඔව්. වාර 5ක් ගුණ වෙලා තියෙනවා. එතකොට 2 ගුණ කරලා තියෙනවා වාර 5ක්. එතකොට 2 වාර 5ක් ගුණ කරලා තියෙනවා නම් අපිට ලියන්න පුළුවන් පුතේ මේක කෙටි කරලා. කැටි කරලා ලියන්න පුළුවන් මේ ගුණ කරලා තියෙන සංඛ්‍යාව. කවුද? 2. වාර කීයක් ගුණ වෙලා තියෙනවද? වාර 5ක් ගුණ වෙලා තියෙනවා. එහෙනම් මට මේක කෙටියෙන් දක්වන්න පුළුවන් 2 කියන සංඛ්‍යාව වාර 5ක් ගුණ වී ඇත. මේක දක්වන්න පුළුවන් කෙටි ක්‍රමයක් මේ තියෙන්නේ. මෙන්න මේ ක්‍රමයට කියනවා අපි දර්ශක අංකණය කියලා. මොන අංකණයද? දර්ශක අංකණය කියලායි අපි මේව හඳුන්වන්නේ. එතකොට මෙතන ගුණ කරලා තියෙන සංඛ්‍යාව පුතේ 2. ගුණ කරලා තියෙන වාර ගණන 5. එහෙනම් මේ ගුණ කර ඇති සංඛ්‍යාව වාර ගණන ඇසුරෙන් එකවරම දක්වලා තියෙනවා නම් අපිට මෙන්න මේ මුළු ප්‍රකාශනයට අපි බලයක් කියලා. මොකක්ද කියලාද කියන්නේ? බලයක් කියලා කියන්නේ. එතකොට මේ ගුණ කරලා තියෙන සංඛ්‍යාවට අපි කියනවා මේ බලයේ පාදය කියලා. බලයේ පාදය තමයි මේ 2 කියලා කියන්නේ. ඒ වගේම මේ 5 කියලා කියන්නේ පුතේ මේ ගුණ කරලා තියෙන වාර ගණන. මේ 2 කියන සංඛ්‍යාව ගුණ කරලා තියෙන වාර ගණන. යාට අපි කියනවා මේ බලයේ දර්ශකය කියලා. දර්ශකය. ඒ වගේම මේ 2 මෙතන මේ බලය අපිට බලයක් තිබුණොත් ඒක විහිදුවලා ලියන්න පුළුවන් මේ විදිහට. බලයක් තිබුණොත් ඒක විහිදුවලා ලියන්න පුළුවන් මේ විදිහට. ඒ විහිදුවලා ලියන කොටක් පුතේ ඒ බලයේ පාදය දර්ශකයේ වාරයක් තමයි ගුණ කරන්න ඕන. එකම සංඛ්‍යාව කිහිප වාරයක් ගුණ කරලා තියෙනකොට අපිට ඒක පුළුවන් කෙටි කරලා මේ විදිහට ලියන්න. බලයක් විදිහට දීලා තියෙනවා නම් ඒක විහිදුවලා ලියන්න පුළුවන් මේ විදිහට. නැත්නම් මේකට අපි විහිදුවා ලිවීම නැත්නම් ප්‍රසාරණය කියලා කියනවා. ප්‍රසාරණය. ඒ වගේම දැන් අපි මේක ගුණ කරලා බලමු. ගුණ කරලා බලමු. 2 5 පාර කීයද උත්තරේ එන්නේ කියලා. හරි ගුණ කරමු. 2 වරක් 2 කීයද? 4යි. 4 වරක් 2 6යි. 8යි. 8යි. 8 වරක් 2 16යි. 16යි. 32යි. 32යි. එහෙනම් මේ දෙකේ පස්වෙනි බලයේ අගය වෙන්නේ කීයද? පිළිතුර 32. 32. එහෙනම් මේකේ පිළිතුර නැත්නම් අගය. මේ බලයේ අගය. එතකොට මේ දර්ශක අංකණය කියන පාඩමේදී මේකේ තව ඉස්සරහට යනකොට මේ අතර සම්බන්ධතා තියෙනවා. දර්ශක අතර සම්බන්ධතා තියෙනවා බල ගුණ කරද්දී බෙදද්දී ඒ වගේ.
හරි අපි ඒව ඉගෙන ගන්න නම් මේ මූලික ටික අපි දැනගෙන ඉන්න ඕනි. දැන් 8 වසරේදීත් අපි මේ ටික ඉගෙන ගන්නවා. හරි මේ කරන්නේ මම මතක් කිරීමක්. ලියා ගන්න මෙහෙම එකම සංඛ්‍යාව කිහිප වාරයක් ගුණ වී ඇති විට ඒ කෙටි කර දැක්වීම සඳහා පහත පරිදි දර්ශක අංකණය භාවිතා කළ හැක. හරිද? සඳහා දර්ශක අංකණය භාවිතා කළ හැක. ලියා ගන්න පුතේ මේ ටික. බෝඩ් එක ලියා ගන්න. සර් බෝඩ් එක පෙන්න. දැන් හරි නේද? හරි සර්. හරිද? හොඳයි. ඉවරයි සර්. හොඳයි. සර් බෝඩ් එක පෙන්න. බෝඩ් එක කළු පාට වෙලා තියෙන්නේ. ඔව්. දැන් හරිද? හරි සර්. දැන් ඔයා දෙපාරක් ටච් කරන්න ස්ක්‍රීන් එකට. මං අපේ ස්ක්‍රීන් එකට. ඉවරයි සර්. හරි ඒකට වෙනස් වෙන්නේ ගන්නෑ. ලියා ගන්න මේ පෙන්න සර්. ඈ ආයි පෙන්න. පුතේ ඒක හදා ගන්න ඕනි අපි. ඈ පින් කරගන්න අපේ ස්ක්‍රීන් එක. දැන් හරිද? හරි සර්. ඒක තමයි මම පින් කරගන්නවා කියන්නේ ස්ක්‍රීන් එක දෙපාරක් ටච් කරන්න. එතකොට ඒක ඔටෝ පින් වෙනවා. එතකොට වෙනස් වෙන්නේ නැහැ ස්ක්‍රීන් එක. අර මයික් ඔන් කරලා තිබුණාම මේගොල්ලන්ගේ ස්ක්‍රීන් තමයි පෙන්වන්නේ. ඒකයි. හරි? හරි. ලියා ගන්න මේ ප්‍රශ්නය පහත දැක්වෙන බල විහිදුවා ලියන්න. මම මේ පැත්තෙන් බල ටිකක් දානවා. ඒ ටික ඔයාලා විහිදුවලා ලියන්න ඕනේ. 3 3 වෙනි බලය. 2 x වල 4 වෙනි බලය. 3 2 දෙවෙනි බලය y වල 4 වෙනි බලය. 4 වෙනි එක. 5 3 වෙනි බලය x වල දෙවෙනි බලය. ප්‍රශ්නේ දී ඇති බල විහිදුවා ලියන්න. 3 4 වෙනි බලය, a වල දෙවෙනි බලය, b වල දෙවෙනි බලය.
හොඳයි. ඉවරයිද? හොඳයි. ඉවරයි සර්. හරි සර්. හොඳයි. හරි සර්. හොඳයි. හරි සර්. හොඳයි. සර්. හොඳයි. හරි සර්. හොඳයි. හරි. හරි අපි බලමු. හරි. මේක විහිදුවා ඇදලා බලමු අපි. අලියා බලන්න හරියට දාගන්න පුතේ රතු පෑනෙන්. මෙතන 3 තුන්වෙනි බලය තියෙන්නේ. පාදයේ 3 කී පාරක් ගුණ කරන්න ඕනිද? 3 පාර. පාරක් ගුණ කරන්න ඕනි. හරි. අවද ඔයාලට මේ විදිහේ පිළිතුර? ඊළඟට x වල 4 වෙනි බලය කී පාරක් ගුණ කරන්න ඕනිද x? 4 පාරක්. 4 පාරක්. හරි. 2යි 3යි 4යි. හරි. ඊළඟ එක දෙකේ දෙවෙනි බලය y වල 4 වෙනි බලය. බල දෙකක් තියෙනවා. දෙක දෙපාරක් y හතර පාර. හරි. දෙක දෙපාරක් දෙකේව 2යි y ඒව 4යි. y ඒව 4යි. ගුණ කිරීමෙන් තමයි සම්බන්ධ වෙන්නේ ඈ. හරි. ඊළඟ එක පහේව 3යි x ඒව 2යි y 3යි. පහේව 3යි නේද? පහ ඔව්. තුන් පාරක් x දෙපාරක් y 3 තුන් පාරක්. පාරක් නේද? තුන් පාරක්. ඊළඟ එකේ 3 ඒව 4යි. ඒ දෙපාරක් ඒ දෙපාරක් b දෙපාරක්. a දෙපාරයි b දෙපාරක්. හරි. හරි නේද? හරි සර්. හොඳයි. හරි. ලියා ගන්න ඊළඟ ප්‍රශ්නය විහිදුවා ඇති ප්‍රකාශන දර්ශක අංකණයෙන් දක්වන්න. හරි සර්. හරි. හරි සර්. හොඳයි. මොකද්ද? හරි සර්. හරි සර්. හොඳයි පුතේ.
හරි හරි. පළවෙනි එක බලන්න. x කී පාරක් ගුණ වෙලා තියෙනවද? 5 2යි 3යි 4යි 5යි. 5 පාරක්. එහෙනම් x බලයක් වලට පත් කරොත් පිටිසල දැක්කොත් දර්ශකාංගනේ x වල කීවෙනි බලයද? 5 වෙනි බලය. ඊළඟ එකේ y කී පාරක් ගුණ වෙලාද? දෙපාරයි. y වල දෙවෙනි බලය x වල තුන්වෙනි බලය. ඒක a වල දෙවෙනි බලය. දෙවෙනි බලය. දෙපාර එන්නේ නේද? ඊළඟ එකේ බලන්න දෙක කී පාරක් ගුණ වෙලාද? දෙකේ තුන්වෙනි බලය දෙකේ තුන්වෙනි බලය. ඊළඟට x වල x වල දෙවෙනි බලය y වල තුන්වෙනි බලය අන්න හරි. y වල තුන්වෙනි බලය. තුන්වෙනි බලය ඊළඟ පහේ දෙවෙනි බලය x වල තුන්වෙනි බලය y වල දෙවෙනි බලය අන්න හරි. y වල දෙවෙනි බලය. ආවද ඔය විදිහට බල ටික? ඔව් සර්. හරි. ලියාගන්න අනුමාත්‍රිකාවක් ගුණිතයක බල කියලා. මොකද්ද සර්? ගුණිතයක බල. ගුණිතයක බල. හරි සර් හරි බලන්න. හරි. මේ බලන්න පුතේ. මෙතන ඔයාලට පේනවද බලයක් දර්ශකංකණයක්? එතකොට ඔව් ඔයාලට පේන බලය ඔයගොල්ලෝ කියවන්නේ කොහොමද? මේක කියවන්නේ කොහොමද? x y තුන්වෙනි බලය x y වල තුන්වෙනි බලය. කොහොමද මේක කියව ගන්න ඕනි? x y වල x y වල තුන්වෙනි තුන්වෙනි බලය. x y වල තුන්වෙනි බලය. එතකොට මෙතන පුතේ මෙන්න මෙයා තමයි පාදය වෙන්නේ. මෙන්න මෙයා තමයි පාදය වෙන්නේ. මේ සම්පූර්ණ කොටස. එතකොට මේ සම්පූර්ණ කොටසේ ඔයාලට පේනවා ඇති වරහණක් දාලා තියෙනවා මම. ඒ වරහණ ඇතුලේ තියෙන්නේ ප්‍රකාශනයක්, ගුණිතයක්. x සහ y කියන සංකේත දෙකේ නැත්නම් බීජීය සංකේත දෙකේ අඥාත දෙකේ ගුණිතය මේ තියෙන්නේ. xy වල ගුණිතයේ තුන්වෙනි බලය මේ තියෙන්නේ. එහෙනම් මේ x වලටත් මේ තුන්වෙනි බලයයි තියෙන්නේ. y වලටත් තුන්වෙනි බලයයි තියෙන්නේ. එතකොට මෙතන පාදය තමයි xy ගුණිතය. එහෙනම් මේකට කියනවා අපි ගුණිතයක බල කියලා. ගුණිතයක බලයක් කියලා මේක කියනවා. අපිට මේ බලය අපි දන්නවා මේ බලය විහිදුවලා ලියනකොට පාදයේ දර්ශකයේ වාරයක් ගුණ කරන්න ඕනේ. මෙයාගේ පාදය වෙන්නේ පුතේ xy ගුණිතය. පාදයේ වෙලා තියෙන xy ගුණිතය. එහෙනම් මේ xy කියන ගුණිතය අපි තුන් පාරක් ගුණ කරගන්න වෙනවා. තුන් පාරක් ගුණ කරගන්න වෙනවා xy කියන ගුණිතය. මේ අතර දාගන්න නැති වුණාට xy අතර තියෙන්නේ පුතේ ගුණ කිරීමේ ලකුණක්මයි. මෙතන xy අතර තිබෙන්නේ ගුණ කිරීමේ ලකුණක්මයි. මෙතන xy අතර තිබෙන්නේ ගුණ කිරීමේ ලකුණක්මයි. සර් ඉතින් ඒ තුන වෙන වෙනම ලියන්න බැයිද? ඒක තමයි. මේ සියලුම සංකේත ටික අපිට ගුණ කිරීමේ ලකුණෙන් වෙන වෙනම දක්වන්නත් පුළුවන්. තේරුණාද? ඔව් සර්. හරි. එහෙමනම් බලන්න මෙතන x කී පාරක් ගුණ වෙලා තියෙනවද කියලා වෙන වෙනම බල විදියට ලියන්න අපි. තුන් පාරක් සර්. එහෙනම් x වල කී වෙනි බලය විදියට අපිට ලියන්න පුළුවන්? තුන්වෙනි බලය. තුන්වෙනි බලය ලෙස. මේ බලය.
y වල y කීවෙනි වල බලය? තුන්වෙනි බලය. තුන් පාරයි. වෙනි දෙක බලය. තුන්වෙනි ඔව් බලය. y වල තුන් පාරක් ගුණ වෙලා තියෙන නිසා y වල තුන්වෙනි බලය කියලා ලියන්න පුළුවන්. එහෙනම් මම තව එකක් දෙනවා. ab වල පස්වෙනි බලය. මට මේ විදිහට විහිදුවලා ලියන්නේ නැතුව එකපාරටම පිළිතුර ගන්න බැරිද? a වල පස්වෙනි බලය b වල පස්වෙනි බලය. හරියට හරි. a වල පස්වෙනි බලයේ වරක් b වල පස්වෙනි බලය. මෙතන ගුණ කිරීමේ ලකුණ දාන්න අවශ්‍යද? නෑ. අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. මෙහෙම තිබ්බත් ඇති. ටිකක් තිබ්බත් ඇති. හරි. එහෙමනම් අපිට මෙන්න මේ ආකාරයේ තියෙන ගුණිතයක බලයක් මේවට මොනවද කියන්නේ අපි? මෙයා බලයක්, මෙයත් බලයක්. ඒ බල දෙක මොකක් කරලා තියෙන්නේ? ගුණ කරලා තියෙන්නේ. එහෙනම් ගුණිතයක බලයක් පුතේ අපිට දක්වන්න පුළුවන් බල දෙකක ගුණිතයක් බවට. බලවල ගුණිතයන් බවට පත් කරගන්න පුළුවන්. එතකොට මේ බලවල ගුණිතයන් බවට පත් කරනකොට ඒ පාදයේ දර්ශකයමයි අර බල සඳහාත් ලැබෙන්නේ. ඒ බල සඳහාත් ලැබෙන්නේ. අපිට මේක කෙටියෙන් ගත්තොත් a b වල n වෙනි බලය කියලා ගත්තොත් අපිට මේක ලියන්න පුළුවන් a වල n වෙනි බලය වරක් b වල n වෙනි බලය කියලා. ලියා ගන්න තරු ලකුණක් දාලා මෙහෙම ගුණිතයක බලයක් බලවල ගුණිතයක් ලෙස දැක්විය හැක. බලවල ගුණිතයක් ලෙස දැක්විය හැක. හරි. මේ උදාහරණ දෙක ලියලා මේක කොටු කරගන්න පුතේ ලියලා. මම ලියා ගන්න. හරි සර්. right. ලියා ගන්න මේ ප්‍රශ්නය. හරි. මේ ප්‍රශ්නේ ලියා ගන්න. දී ඇති ප්‍රකාශන බලයන්හි ගුණිත ලෙස දක්වන්න. ඉන්න හතරක් තියෙනවා. ඉක්මනට හදන්න. බලවල ගුණිතයන් විදියට තමයි දක්වන්න තියෙන්නේ. හෙලෝ. ඉවරයි සර්. අද ඉන්න බැරිද? දැන් බලන්න ඉන්න පුළුවන්ද කියලා? දැන් ආයි බලන්න. දැන් ඔහොම බලන්න. අපිට ඔහොම කෝල් එකේ ඉන්න ගමන් බලන්න.
සර් ඉවරයි. හරි පොඩ්ඩක්. ඉක්මනට බලන්න. මේ මොකද? ඉවරයි. කට් වෙන ඔයාලට පුතේ සිග්නල් නැද්ද හරියට? තියෙනවා. කොහෙන්ද ඔය? සිංහල වලද? හරියනේ. ඔබෙන්නේ මේ යුවේ. හරි. ඔයා පොඩ්ඩක් බලන්න ඔහොම උත්සාහ කරලා බලන්න පුතේ සමහරට ඔටෝම මේක කනෙක්ට් වෙයි. මම ඒ විදිහට තමයි හදලා තියෙන්නේ දැන්. හරි? බලන්න කොහේ මොන නැති වුණොත් මේ මම ලින්ක් එක දාන්නම්. ඒකට බලන්න YouTube එකෙන් බලන්න. පවන් ඔබෙන්නේ මේ යුවේ. හරි. දසුනි ඉවරද? හරි. හරි හරි. සර් ඉවරයි. මට ඇහුණා. අනිත් අය? කවිෂා ඉවරද? ඔව් සර්. හරි. අංජන ඉවරද? ඉවරයි සර්. ආදිත්‍යා ඉවරයි සර්. හරි. හරි බලමු හරි. මේක කියන්න බලන්න පවන්. පවන් කියන්න පළවෙනි එක. පවන් කියන්න. ඒ වල හතරවෙනි බලය තුන්න කිරීම B වල හතරවෙනි බලය. හරි. ඊළඟට කියන්න රිසිත්. x වල පස්වෙනි බලේ ගුණ කිරීම y වල පස්වෙනි බලේ. හරි. ඊළඟට කියන්න අනුහස්. දෙකේ තුන්වෙනි බලේ වැඩි කිරීම y වල තුන්වෙනි බලේ. හොඳයි. ඊළඟට කියන්න මට පාරමී. පාරමී කියන්නේ දෙකේ දෙවෙනි බලය, A වල දෙවෙනි බලය, B වල දෙවෙනි බලය, C වල දෙවෙනි බලය. හරි. හරි. හතරම හරි ඇති හැමෝගෙම. හරි නැත්තම් ඉතින් ඈ? ඊළඟට බලන්න මෙන්න මේක. මේ මොකද්ද මේ තියෙන්නේ? A B වලින් ගුණ කිරීම මේ විදිහට දක්වන්නේ. මේ කොහොමද දක්වලා තියෙන්නේ? a b වලින් බෙදීම A B වලින් බෙදලා තියෙන්නේ. එතකොට A B වලින් බෙදලා මේක බලයක්. මේ බලයේ පාදය තමයි මේ A B වලින් බෙදීම. බෙදීම තමයි බලය වෙලා තියෙන්නේ. එතකොට මෙයාට කියනවා පුතේ අපි බෙදීමක බලයක් කියලා. මේ තියෙන්නේ බෙදීමක බලයක්. බෙදීමක බලයක්. මේ තියෙන්නේ බෙදීමක බලයක්. අපිට පුළුවන් මේ බෙදීමක බලය මේ විදිහට විහිදුවලා ලියන්න. එතකොට A බෙදීම B කී පාරක් ගුණ කරන්න ඕනිද අපි? 3 පාරක් ගුණ කරගන්න ඕනේ. A බෙදීම B කියන පාදය 3 පාරක් ගුණ කරගන්න ඕනේ. 3 පාරක් ගුණ කරාම අපිට මේක ලියන්න පුළුවන් පුතේ මෙන්න මේ ආකාරයට. උඩ බලන්න ලවයේ A කී පාරක් ගුණ වෙලාද? 3 පාරක් ගුණ වෙලා. හරයේ B කී පාරක් ගුණ වෙලාද? 3 පාරක් ගුණ වෙලා. එතකොට මේ කියන්නේ බෙදීමක බලයක්. බල දෙකක බෙදීමක් විදිහට අපි සටහන් කරලා තියෙන්නේ. ලියලා තියෙන්නේ. එමනම් අපිට මේ වගේ එකක් x බෙදීම y වල පස්වෙනි බලය අපිට කොහොමද ලියන්න පුළුවන්? x වල පස්වෙනි බලයේ බෙදීම y වල පස්වෙනි බලය කියලා ලියන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන්. එවනම් අපිට පුළුවන්. මේක බෙදීමක බලයක් නැත්තම් a බෙදීම b කියලා ගමු. බලවල බෙදීමක් බවට පත් කරගන්න පුළුවන්. එහෙනම් a වල n වෙනි බලයේ බෙදීම b වල n වෙනි බලයේ ලියන්න පුළුවන්. ලියා ගන්න තරු ලකුණක් දාලා මෙහෙම බෙදීමක බලයක් බලයන්හි බෙදීමක් ලෙස
දැක්විය හැක. දැක්විය හැක. හරිද? හරි. මේ උදාහරණ ටික ලියා ගන්න ඉක්මනට. ලියාගන්න. ඔව් ලියා ගන්න මේ ටික. හෙලෝ. පුතේ මොකද ඒක කියලා මට දැන් මේක හොයාගන්න බෑ ඒකයි වැඩි. ඔය නෙට්වර්ක් එකේ මොකක් හරි ඔයා මේ අර ඔය ID එක දාන්න තැන ඊතලයක් තියනවද බලන්න. ඒකත් ඉවරයි සර්. ඊතලේ ඔබලා ක්ලියර් හිස්ටරි කියලා තියෙනවා. අන්න ඒක ඉවරනම් කොටන්න. හරිද? අංජු. හරිද? හරිද? ආයෙත් දෙනිය අපුරු පාරක් කාලා කොණ්ඩ වැදී යන්න. හරි. දැන් ඔයා මුලින් ඉඳන් එන්න. දැන් බලන්න බැරිද කියලා. හරිද ලියාගත්තද? ඔව් සර්. ඔව් සර්. නෑ සර්. හරි. නෑ සර්. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. සර් දැන් පටන් ගමු. දැන් ඉවරයි නේද සර්? අන්න මේ එක්කෙනෙක්ට සම්බන්ධ වෙන්න බැරි. වද දෙනවනේ. මෙහෙම කරන්න එහෙනම් පුතේ මම මේකේ දැන් වීඩියෝ එක දාන්නම්. හරිද ගෲප් එකට ඔය ඇඩ් වෙලානේ ඉන්නේ. ඔය ඇඩ් වෙලා නේද ඉන්නේ දැන් ඔයාලට පේනවනේ ගෲප් එක පෙන්නුණානේ. හරි. මම ගෲප් එක නැද්ද? තමන් ඒකට ඇඩ් කරන්නම්. හරිද? ඔයා දැන් අර ඔයා මැසේජ් එකක් මට එවුවා නේද නම්බර් එක 076 නම්බර එක ඇඩ් කරන්න කියලා. අන්නේ ඔයා එවපු නම්බර එක මම ඇඩ් කරන්නම්. ඒ කියන්නේ 076 නම්බර එක නෙමෙයි. ඔය මැසේජ් එක මට එවපු නම්බරේ තියෙනවනේ. අන්නේ නම්බරේ ඇඩ් කරන්නම්. ලියාගන්න මේ ප්‍රශ්නය දී ඇති බල බෙදීමක බලයක් ලෙස බලවල බෙදීමක් ලෙස දක්වන්න. බලවල බෙදීමක් ලෙස දක්වන්න. සර් දී ඇති බලයන්හි බෙදීමක් ලෙස දක්වන්න. හරිද? හරි සර්. ඔන්න හතරක් තියෙනවා ඉක්මනට හදන්න. මැදිය හරි සර්. හරි සර්. හරි සර්. හරි සර්. ඇති. ඇහුණා. අනිත් ඈත් කරනකන් ඉමු පොඩ්ඩක්. ඒක තමයි.
හරි සර්. හරි සර්. චමෝදිනී හරි. චමෝදිනී ඉවරද? සර් චමෝදිනී ඉවරද? නෑ සර්. සර් ඔව් ඇහෙනවා හරි කියන්න. සර්. සර් මේ ඔය හතරවෙනි එකේ ඔව්. 3යි ඒ වල ඒ මැද මේ ಗುಣ කිරීමක් එහෙම මොකුත් තියෙද? ගුණ කිරීම දාලා නැහැ. මෙතන තියෙන 3යි AB යට n බෙදීම n. ඒ උඩ තියෙන තුනම එකක් නෙමෙයිනේ. දැන් මේ උඩ තියෙන තුනම වෙන් කරන්න මම ගුණ කිරීම පාවිච්චි කරලා නැහැ. හැබැයි ගුණ කිරීම තියෙනවද නැද්ද? තියෙනවා. තියෙනවා. හරි අපි බලමු. පළවෙනි එක මට කියන්න කවීෂා. x වල දෙවෙනි බලය බෙදීම y වල දෙවෙනි බලය. හයි ඊළඟ එක මට කියන්න ඉමාල්නි. a වල හතරවෙනි බලය බෙදීම b වල හතරවෙනි බලය. හොඳයි. ඊළඟ එක මට කියන්න පබෝදා. 2s වල තුන්වෙනි බලය බෙදීම y වල තුන්වෙනි බලය බෙදීම. එතකොට ඔයා කියන්නේ මේකද? ඕක තවත් කර හදන්න බැරිද? ඒක ගුණ කිරීම. කොහොමද කියන්න බලන්න. දෙකේ තුන්වෙනි බලය x වල තුන්වෙනි බලය යට y වල තුන්වෙනි බලය කොහොම ලියන්න බැරිද? පුළුවන්. හරි. ඊළඟට මට කියන්න නදිත්‍යා මේක හතරවෙනි එක. හතරවෙනි බලය ඔව්. A වල හතරවෙනි බලය හරි. හතරවෙනි බලය හරි. බෙදීම n වල හතරවෙනි. හොඳයි පුතේ. n වල හතරවෙනි. හරි. ගණන් හතරෙම හැමෝගෙම හරියයි. දැන් ඔන්න අපි දර්ශක පාඩමේ පළවෙනි කොටසට දැන් යන්නේ. ලියා ගන්න මාතෘකාවක් ලියා ගන්න. සමාන පාද සහිත බල ගුණ කිරීම. සමාන පාද සහිත බල ගුණ කිරීම. මාතෘකාව ලියා ගන්න. පාද සමාන බල ගුණ කිරීම කියලා ලිව්වත් කමක් නැහැ. සර් ලිව්වා සර්. මේ බලන්න පුතේ. A වල තුන්වෙනි බලය ගුණ කිරීම A වල දෙවෙනි බලය. මෙතන බල දෙකක් ගුණ කරලා තියෙනවා. මේ බල දෙකේ ඔයාලට පේනවා ඇති පාද A. මෙයාගේ පාදය A. මෙයාගේ පාදයක් A. මේ බල දෙකේම පාද සමානයි පුතේ. එතකොට මේ ගුණ කරලා තියෙන්නේ පාද සමාන බල දෙකක්. මේ පාද සමාන බල ගුණ කරනකොට අපි බලන්න යන්නේ අපි හොයන්න යන්නේ දර්ශක වලට මොකද වෙන්නේ කියලා. දැන් මට පුළුවන් මේ බල දෙක වෙන වෙනම විහිදුවලා ලියන්න. මට කියන්න පළවෙනි බලය විහිදුවලා ලියනකොට ඒ කී පාරක් ගුණ වෙන්න ඕනිද? තුන් පාරක්. තුන් පාර. විහිදුවලා ලියනකොට ඒ කී පාරක් ගුණ වෙන්න ඕනිද? දෙපාර. බලන්න ඇත්තටම ඒ කී පාරක් ගුණ වෙලාද? පස් පාර. එහෙනම් මට මේක ලියන්න පුළුවන් නේද ඒ වල පස්වෙනි බලය කියලා? පුළුවන්. ඔව්. මේක ගන්න කෙටි ක්‍රමයක් මාර්ගාව තියනවා පුතේ. මේ බල දෙකේ පාද සමානයි නම් මේ බල දෙක ගුණ කරලා තියෙන්නේ. මේ 3 සහ 2 මොකක් කරොත්ද 5 හැදෙන්නේ? එකතු කරොත්. එකතු කළොත්. එහෙමනම් බලන්න පුතේ පාද සමාන බල ගුණ කරනකොට මේ දර්ශක මොකක් වෙන්න ඕනිද?
එකතු වෙන්න. එකතු වෙන්න ඕනේ. එකතු වෙන්න. එතකොට ලැබෙනවා නේද ඒ වෙන පස්වෙනි බලය කියලා. ඔව්. හරි. එතකොට දර්ශක එකතු කරාම පිළිතුර ලබා ගන්න පුළුවන්. අපිට මේ විදිහට විහිදුවාලිය ලියා ඉන්න ඕනිද? නැහැ. නෑ. එහෙනම් මෙන්න මේක කියන්නේ එහෙමද? මේක. හරි. ගන්න හැටි කියන්නේ. පාද සමාන බල තුනක් මෙතන ගුණ වෙලා නේද? x ඔව්. එහෙනම් මේ දර්ශක තුන මොකද වෙන්නේ අපිට එකිනෙකට? එකතු කරගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන්. එහෙනම් එකතු කරගන්න පුළුවන් බල ටික කියන්නේ දර්ශක ටික. 2 එකතු කිරීම 4 එකතු කිරීම 8. 8. පුළුවන්. 8යි 10යි 10යි 4යි එකතු වුනහම කීයද පුතේ? 2 4 8 14. 14යි නේද? 14යි. ඔව්. එක්සල 14 වෙනි බලය. එහෙමනම් පාද සමාන බල ගුණ කරනකොට මොකද්ද කරන්න පුළුවන් අපිට දර්ශක? එකතු කරද? ඔව්. අපිට මේක ලියන්න පුළුවන් a1 n වෙනි බලය ගුණ කිරීම a1 m වෙනි බලය කියලා ගත්තොත් මේ බල දෙකේ පාද දෙක සමානයි. එහෙනම් මට මේ දර්ශක දෙක එකතු කරලා පිළිතුර ගන්න පුළුවන්. ලියා ගන්න තරුලකුණක් දාලා මෙහෙම පාද සමාන බල ගුණ කිරීමේදී හරි. දර්ශක එකතු වේ. දර්ශක එකතුවෙන් එකතු වේ. එකතුවේ පාදයේ වෙනස් නොවේ. වෙනස් නොවේ. ඔව්. හරිද? හරිද? හරි. මේ උදාහරණ දෙක ලියලා මේක ලියලා කොටු කරගන්න. අරක කොටු කරපු එක බලන්න. ඒකේ අන්තිමට කියන්නකෝ. පාද සමාන බල ගුණ කිරීමේදී දර්ශක එකතු වේ පාදයේ වෙනස් නොවේ. හරි සර්. හරි සර්. හරි සර්. බෝඩ් එකට ඉරේ ලියවට නම් ඉරේ රයිට් එක. ඒකට ඉරියලි වෙටනවා මම ඒක පොඩ්ඩක් හදන්න බැරි. මං ඉතින් රයිට් එකක් කියලා. දැන් නම් මොකුම වෙන්නේ නැහැ මෙහා පැත්ත. හරි. 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 ඉරියලි වෙටනවා. දැන් හරි සර්. හරි. ලියා ගන්න මේ ප්‍රශ්නය කියන්නද? සුළු කරන්න. අයියෝ. මේක උඩ පස්සේ ලියන්න. මේක ලියාගත්තද? මේකද ඉතිරි උනේ කවිෂා? මේක ලියාගන්න. සුළු කරන්න. පළවෙනි එක. x වල දෙවෙනි බලය ගුණ කිරීම x වල තුන්වෙනි බලය. ගුණ කිරීම x දෙක. x වල පස්වෙනි බලය ගුණ කිරීම x වල දෙවෙනි බලය ගුණ කිරීම x වල ඍණ තුන්වෙනි බලය. තුනේ දෙවෙනි බලය ගුණ කිරීම තුනේ හතරවෙනි බලය ගුණ කිරීම තුනේ ඍණ එක්වෙනි බලය. y වල පස්වෙනි බලය ගුණ කිරීම y වල හතරවෙනි බලය ගුණ කිරීම y වල ඍණ තුන්වෙනි බලය. ඔය හතර ඉක්මනට හදන්න බලන්න. ඉවරයි සර්. ඈ ඉවරද? හැබැයි මේ ඍණාගයන් එහෙම තියෙනකොට සදිස් සංඛ්‍යා පාඩම මතක් කරගන්න වෙනවා. ඉවරයි සර්. එදායි
තව එකක් දෙන්නම්කෝ මම. පස්වෙනි කාරණා. 3යි a වල දෙවනි බලය ගුණ කිරීම 4යි a වල පස්වෙනි බලය ගුණ කිරීම 2යි b වල තුන්වෙනි බලය ගුණ කිරීම 5යි b වල හතරවෙනි බලය. පස්වෙනි එකත් හදන්න. පස්වෙනි එකේ යට මේ අර 3 4 2 5 එකතු කරනවද නෑ නේද? මෙතන තියෙන්නේ මොකද්ද? ලකුණ මොකද්ද කියලා බලන්න. එකතු කිරීමද ගුණ කිරීමද? ගුණ කිරීම. ගුණ කළානේ ගන්න තියෙන්නේ. ඒතර 3 වරක් 4 කීයද? ඒ ලැබෙන උත්තරේ දෙකෙන් ගුණ කරනවා. හරියට. හරි සර්. හරිද? හරි සර්. හොඳයි. හරි. අපි බලමුද එහෙමනම්? රවිදු ඉවරද? රවිදු ඉවරද? ඉසින්දු ඉවරද? හරි. පළවෙනි එක බලන්න පුතේ. x වල මෙතන දෙවෙනි බලය x වල තුන්වෙනි බලය x වල පළවෙනි බලය මෙතන තියෙන්නේ කීවෙනි බලයද? අන්තිම එකේ. පළවෙනි බලය. දර්ශකයට පෙන්නලා නැහැ. පළවෙනි බලය. 2 එකතු කිරීම x වල 1. එතකොට x වල කීවෙනි බලය දෙන්න ඕනි? 6 වෙනි බලය. 6 වෙනි බලය. පැහැදිලිද? ඊළඟ එකේ x වල 5 එකතු කිරීම 2 එකතු කිරීම ඍණ 3. දැන් අපි සදිස් සංඛ්‍යා පාඩමේදී ඉගෙනගෙන තියෙනවා ඍණ සංඛ්‍යා එකතු කරනකොට ලකුණු සමානයි නම් එකතු කරලා ඒ ලකුණම දානවා. ලකුණු අසමානයි නම් අඩු කරලා වැඩි එක්කෙනාගේ ලකුණ දාන්නේ කියලා. එතකොට බලන්න පුතේ මෙතන 5යි 2යි එකතු වුණාම 7යි. 7ට එකතු කරන්න තියෙන ඍණ 3. දෙන්නගේ ලකුණු සමානයිද? අසමානයි. අසමානයි. අසමානයි නම් මොකද කරන්නේ? අඩු කරලා ඔව් වැඩි එක්කෙනාගේ ලකුණ දානවා. 7ෙන් 3ක් අඩු වුණාම 4යි. වැඩි එක්කෙනාගේ ලකුණ ධන. ධන ලකුණ දාන්න අවශ්‍යම නැහැ. ඊළඟ එක 3 2 එකතු කිරීම 4 එකතු කිරීම ඍණ 1. මම ඍණ 1 වරහන් තුල ලියන්නේ. එතකොට මෙතන 3 2යි 4යි එකතු වුණාම 5 මේ 6යි. 6ෙන් එකක් අඩු වුණාම කීයද? 5යි. 5යි. 4යි 2යි 6යි. 6ෙන් එකක් අඩු වුණාම 5යි. ඊළඟ එකේ y වල 5 එකතු කිරීම 4 එකතු කිරීම ඍණ 3 වරහන් තුලම ලියන්නේ ඍණ 3. එතකොට මට නිවැරදිව ඒක සුළු කරගන්න පුළුවන්. 5යි 4යි 9යි 9න් 3ක් අඩු වුණාම 6යි. y වල 6 වෙනවා. ඊළඟ එකේ ಗುಣ කරලා ගන්නකොට සංඛ්‍යා ටික වෙනම ಗುಣ කරගමු අපි ඉක්මනට. සංඛ්‍යා ටික ಗುಣ කරගත්තොත් 3 වරක් 4 12යි 2 වරක් 5 10යි. 12 10න් ගුණාම 120ක් ආවද? වල 2 එකතු කිරීම 5 ගුණ කිරීම b වල 3 එකතු කිරීම 4 එවන 120යි a වල කීවෙනි බලයේද? 7 වෙනි බලය. b වල කීවෙනි බලයේද? 7 වෙනි බලය. 8 වෙනි බලය. ගන්න පුළුවන් නේද උත්තරේ?
පුළුවන්. හරි. ඊළඟට ලියාගන්න මාතෘකාව සමාන පාද සහිත බල බෙදීම. පාද සමාන බල බෙදීම කියලා ලිව්වත් හරියි. එහෙම ලියාගන්නකො. පාද සමාන බල බෙදීම. හරි සර්. සර් මෙන්න මේක බලන්න. මේ කියවන්නේ කොහොමද? දෙකේ දෙකේ 6 6 වෙනි වෙනි බලය බෙදීම දෙකේ දෙවෙනි බලය. මේක අපිට ලියන්න පුළුවන් නේද මෙන්න මේ විදිහට? පුළුවන්. පුළුවන්. එතකොට මේ දෙකේ 6 වෙනි බලය අපිට ලවයේ ඉන්නේ. එයාව දෙක කීපාරක් ගුණ කරගන්න පුළුවන්ද? 6 පාර. පාරක් ගුණ කරගන්න පුළුවන්. යට දෙක කීපාරක් තියනවද? දෙපාරක්. දෙපාරක්. එහෙනම් හරේ සහ ලවයේ සාධක සමාන සාධක සහිත නැත්නම් පොදු සාධක සංඛ්‍යා සහිත සංඛ්‍යා තියෙනවා නම් ඒවා අපිට එකිනෙකාට සුළු කරගන්න පුළුවන්. කැපෙන ඒවා කියන්නේ දෙකට දෙකේ එකයි මේ දෙකට දෙකේ එකයි. එකයි. මේ දෙකට දෙකේ එකයි මේ දෙකට දෙකේ දෙකේ එකයි. ඉන්නේ ලවයේ දෙකේ කීවෙනි බලයේද? 4 වෙනි බලය. 4 වෙනි බලය. එතකොට මේකේ බලන්න පාද සමාන බල දෙකක් බෙදලා තියෙන්නේ පුතේ. බෙදලා තියෙනවා නම් මොකද කරන්න පුළුවන් මේ 6 සහ 2 මොකක් කරොත්ද 4 වෙනි බලය ලැබෙන්නේ දෙකේ. එකතු කළොත්ද අඩු කළොත්ද ගුණ කළොත්ද බෙදුවොත්ද? අඩු කළොත්. අඩු කළොත් 6න් 4ක් අඩු වුණාම කීයද? 4යි. එතකොට බලන්න හැම වෙලාවෙම ලවයේ ඉන්න එක්කෙනාගේ දර්ශකයෙන් තමයි හරේ ඉන්න එක්කෙනාගේ දර්ශකය අඩු කරන්න ඕනේ. උඩ ඉන්න එක්කෙනාගේ දර්ශකයෙන් තමයි යට ඉන්න එක්කෙනාගේ දර්ශකය අඩු කරගන්න ඕනේ. පැහැදිලි නේද? පැහැදිලි නේද? පැහැදිලි. ඊළඟට ඒවල 5 වෙනි බලය යට ඒවල 3 වෙනි බලය. මේකේ උත්තරේ ගන්නේ කොහොමද එහෙමනම්? ඒවල 5න් කීයක්ද අඩු කරන්න ඕනි අපි? 3. 3. 5න් 3ක් අඩු වුණාම කීයද පුතේ? 2යි. එහෙනම් ඒවල දෙවෙනි බලය කියලා පිළිතුර ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන්. එහෙමනම් පාද සමාන බල බෙදලා තියෙනකොට දර්ශක මොකද්ද කරන්න පුළුවන්? අඩු කරන්න පුළුවන්. අඩු කරන්න පුළුවන්. පාදය වෙනස් වෙනවද? නැහැ. නැහැ. ලියා ගන්න තරු ලකුණක් දාලා මෙහෙම. පාද සමාන බල බෙදීමේදී දර්ශක අඩු වෙන අතර හරි සර්. දර්ශක අඩු වෙන අතර පිළිතුරෙහි පාදයේ වෙනස් නොවේ. පිළිතුරෙහි පාදයේ වෙනස් නොවේ. හරි සර්. හරි. ඔය ටික ලියා ගන්න. වරදාලි හිතකෝලනේ. නමුත් හරි සර්. මේකෙන් අපිට සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. ඒවල n වෙනි බලය බෙදීම ඒවල m වෙනි බලය අපිට ලියන්න පුළුවන් ඒවලෙන් අඩු කිරීම n කියලා. ඒක ලියලා කොටු කරගන්න යටින්. හරි නේද? හරි. ලියා ගන්න ප්‍රශ්නය සුළු කරන්න. කියන්න සර්. සුළු කරන්න.
හරි සර්. ඉක්මනට හදන්න. සර් ඇයි පුතේ? සර් පස්වෙනි ගානේ අන්තිමටම අර 5යි 8යි 5 8යි 5 p එකේ මේ යට එකේ මේ 8යි p 8යි p එකේ මේ කිරීම q වල දෙවනි බලය. හරිද? 8යි p වල බලය පේන්නේ p වල හරි, හරි. බලයක් නෑ පුතේ. p විතරයි. එතකොට එයාගේ දර්ශකය 1. හරි සර්. හරි සර්. ඈ? හරි සර්. හරි සර්. හොඳයි. හරි සර්. දැන් බලමු මේකේ පළවෙනි එක. මෙතන x වල පස්වෙනි බලයේ බෙදීම x වල දෙවෙනි බලය තියෙනවා. එහෙනම් මෙයාගේ දර්ශකයේ පහෙන් දෙකක් අපි අඩු කර ගන්නවා. එතකොට x වල කීවෙනි බලයද පුතේ උත්තරේ දෙන්නේ? දෙවෙනි. දෙකද තුනද? තුන්වෙනි බලය. වෙනි බලය. ඊළඟ y වල හතරවෙනි බලයෙන් තුන්වෙනි බලය. මෙතන දර්ශකයක් නැහැ. එහෙනම් කීවෙනි බලයද යන්නේ? පළවෙනි බලය. එවනම් y වල හතරවෙනි බලයෙන් හතරෙන් තුනක් අඩු හතරෙන් එකක් අඩු වුණාම කීයද? තුන්වෙනි බලය. අවද y වල තුන්වෙනි බලය. ඔව්. මෙතන කැපෙන ඒවා කපන්න පුළුවන්. 2ට 2 ඒවා 1යි 6ට 2 ඒවා 3යි. 3යි ඒ වල 8 වෙනි බලයෙන් කීයක්ද අඩු කරන්න ඕනි? 3. එතකොට 3යි පස්වෙනි බලය. 3යි ඒ වල පස්වෙනි බලය ආවද ඔයාලට උත්තරේ? ඔව්. ඊළඟ එකේ කැපෙන ඒවා කපන්න පුළුවන්. 5ට 5 ඒවා 1යි 10ට 5 ඒවා 2යි. එතකොට 2යි x වල පස්වෙනි බලය. මෙතන x විතරයි තියෙන්නේ. අඩු කරන්න ඕනි කීයක්ද එහෙනම්? 1. එහෙනම් පිළිතුරේ 2යි x වල කීවෙනි බලයද? 4වෙනි බලය. 4වෙනි බලය. ඊළඟ එක කැපෙන ඒවා තියෙනවා 2ට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි. 4ට 4 ඒවා 1යි මේ 4ට 4 ඒවා 1යි.
එතකොට මෙතන ඉතිරි වෙන ටික p වල තුන්වෙනි බලය අඩු කිරීම කීයද? 1 ගුණ කිරීම q වල 6 වෙනි බලය බෙදලා තියෙන්නේ q වල දෙවෙනි බලයෙන්. එහෙනම් 6න් දෙකක් තමයි අඩු කරන්න ඕන. එහෙනම් මෙතන එනවා උත්තරේ p වල 3න් එකක් අඩු වුණාම 2යි. 2යි. 6න් දෙකක් අඩු වුණාම 4යි. 4යි. p වල දෙවෙනි බලය වරක් q වල 4 වෙනි බලය. ඔය විදිහට ගන්න පුළුවන්. පැහැදිලිද ගත්ත හැටි? ඔව් සර්. ඔව් සර්. හරි. දැන් ඔයාලා සෙනසුරාදාට ආයිත් පන්තියේ තියෙන්නේ මම දැන් පන්තිය නවත්තනවා. සෙනසුරාදාට පුතේ සම්බන්ධ වෙනකොට සර් සෙනසුරාදා